සම්මා සම්බුදු සරණයි සදහැවතුනි. යකඩය තුල උපන් මලකඩ නිසාවෙන් එම යකඩය විනාශ වනවා මෙන් අප සිත තුළ උපදින තෘෂ්ණාව හේතු කොටගෙන අප විනාශය කරා ඇදී යන බව සම්බුදු දහම අපට පෙන්වා දෙනවා. සදහැවතුනි, ඔබ මේ ශ්‍රවණය කිරීමට බලාපොරොත්තු වන ධර්ම දේශනාවත් තෘෂ්ණා ලතාව නුවණින් දැක එම මූලය සින දමා මරුට නොපෙනෙන උතුම් වූ නිවනින් සැනසෙන්නට ඔබහට කුසලානිසංසයක්ම වේවා. එසේනම් ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් බෞද්ධ රූපවාහිනියේ මේ පැයට නියමිත දායකත්ව ධර්ම දේශනාව සිදු කිරීම සඳහා බෞද්ධ රූපවාහිනී මැදිරියට වැඩම කළ පූජ්‍යපාද පන්නල ධම්මිස්සර ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි ප්‍රථමයෙන් සාදුනාදදී නමස්කාර පූරක පිළිගනිමු. සාදු සාදු සාදු. මෙම ධර්ම දේශනාව සඳහා සදැහැති දායකත්වය ලබා දෙනවා ගොතටුව පදිංචි ස්ටෙලා කීර්තිවංශ මහත්මිය සහ නැසීකිය ජී.ඩබ්ලිව් කීර්තිවංශ මහතාගේ දූ දරුවන් වන ජානකී කීර්තිවංශ, රෝහිත කීර්තිවංශ, ප්‍රියංග කීර්තිවංශ සහ මනෝජා කීර්තිවංශ යන මහත් මහත්මීන් පිරිස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසා රජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසා රජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසා රජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්සේ. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්තුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුතුව මේ පින්වත් පිරිස සැදී පැහැදී සෝදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයින් පිළිබඳ අනන්ත අප්‍රමාණ කරුණාවෙන් දයාවෙන් මෛත්‍රියෙන් යුතුව අවබෝධ කොටගෙන දේශනා කොට වදාළ අති උතුම් ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු පුංචි දහම් කොටසක් දේශනය කරවාගෙන ධර්ම ගෞරවයේ පෙරදරි කොටගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා
තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි ඊ타මත් ධර්මානුකූල වූ මෙලව ජීවිතයක් ගත කරන්නත් ධර්මානුකූල වූ නිවැරදි වූ මෙලව ජීවිතයක් තුළින් පරලොව සුගතිගාමී වූ ආයතික භවගාමී ජීවිතයකින් සැනසීමේ උතුම් වූ පරම පවිත්‍ර චේතනාවෙනුයි සද්ධර්ම ශ්‍රවණී සඳහා සදී පැහැදී සෝදානම් වෙන්නේ. පින්තුනි, මේ ලෝක ධාතුවේ පවතින සියලුම දානයන් පරාජයට පත් කරමින් දිනෙන එකම දානමය පින්කම තථාගත ශ්‍රී සද්ධර්ම දානමය පින්කමයි. ඒ බව අපේ ලෝතුරා බුදු අමාමෑණියන් වහන්සේ මතක් කළේ සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ අරමුණු කරගෙන සක් දෙවිඳුන් අහන්නට යෙදුනේ පැණයකට පිළිතුරු වශයෙන්. ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ, මේ ලෝක ධාතුවේ තිබෙන සියලුම දානයන් පරදවමින් දිනෙන එකම දානමය පින්කම කුමක්ද මගේ ස්වාමීනී කියලා යහන්නේ. ඒකට පිළිතුරු වශයෙන් අපේ භාග්‍යවතුන් වහන්සේ ලබා දුන් පිළිතුර තමයි සබ්බ දානං ධම්ම දානං ජිනාති. සියලුම දානයන් පරදවලා දිනෙන එකම දානමය පින්කම තථාගත ශ්‍රී සද්ධර්ම දානමය පින්කමයි. අපේ පින්තුන් හැම දිනාම මේ සූදානම් වන්නේ ඒ අතිශ්‍රේෂ්ඨ වූ ධර්ම දානමය කුසල කර්මය මේ මොහොතේ සිද්ධ කරගන්නේ. පින්තුනි, මේ අනවරාග්‍ර සංසාරේ කොයි තරම්නම් රෞද්‍රයිද, කොයි තරම්නම් භයානකයිද. මේ අනවරාග්‍ර සංසාරයෙන් ඈතරටපත් වෙන්නේ ඒකාන්තයෙන් ධර්ම ශ්‍රවණය කළ යුතුමයි කියලා අපේ භාග්‍යවතුන් වහන්සේ අපට කියලා දුන්නා. එහෙනම් නිවන් අවබෝධ කරගන්න බලාපොරොත්තු වෙන හැමෝම ධර්ම ශ්‍රවණය කරන්න ඕනෙමයි. බණ අහන්න ඕනෙමයි. ධර්ම ශ්‍රවණය කරන්නේ නැති කිසි කෙනෙකුට නිවන් අවබෝධ කරගන්න පුළුවන්ද? නිවන් අවබෝධ කරගන්න බෑ. එහෙනම් බණ අහන්නම ඕනේ. ත්‍රිපිටකයේ පුරාම සඳහන් වෙල සූත්‍ර දේශනා අතරින් අනීවරණ කියන සූත්‍රය අපේ භාග්‍යවතුන් වහන්සේ අපට කියලා දුන්නා. ධර්ම ශ්‍රවණය කරන ලොකු කුඩා හැම කෙනෙක් ළඟම මහත් වූ බලාපොරොත්තුවක් හදවතේ තියාගෙන බණ අහන්න ඕනි. මේ ලෝකයට භාග්‍යවතුන් වහන්සේ කියලා දුන්න විදිහටම ධර්මයේ දානය කරන ඔබ භාග්‍යවතුන් වහන්සේ කියලා දුන්න විදිහටම ධර්ම ශ්‍රවණය කරන්නත් ඕනි. පින්තුනි, යම් කෙනෙක් ධර්මයේ ලෝකයට දානය කළොත් ඒ අය මේ ලෝකයේ තියෙන අතිශ්‍රේෂ්ඨම කුසල කර්මයේ සිද්ධ කරගත්ත හැටියට අපේ භාග්‍යවතුන් වහන්සේ ඒ අයව හැඳින්වුවා. එහෙනම් ඔබ කොයිතරම් වාසනාවන්ත වෙන්න ඕනේද භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ මේ ලෝකයට දානය කිරීම තුළින්. ඒකට වරම් ලබන්න වෙනමම සංසාරේ පින් කරලා තියෙන්න ඇති. තනිවම නමුත් ඔබට ධර්ම ශ්‍රවණය කරන්න පුළුවන්කම තිබුණා. නමුත් හිතෙන්ද ඇති මහා කරුණාවක් හිතේ ඉපදිලා අපි හැමදාම බණ අහනවා. අපි වගේම ධර්ම ශ්‍රවණය කරන්න කැමති අය මේ ලෝකේ තව කොයිතරම් ඉන්නවද? ඒ අයටත් අපි බණ අහන්න සැලැස්සුවොත් අපි ඒ අයට ධර්මයේ දානය කළා බවට පත් වෙනවා. ඒ නිසා බොහෝ දෙනාගේ හිතසුව පිණිස බෞද්ධ රූපවාහිනිය තුලින් මේ ධර්ම දේශනාව මුළු මහත් ලෝකේ පුරාම විසිරුවා හරින්නත් එයින් අනන්ත වූ කුසල් රැස් කරගන්නත් ඔබ කටයුතු සම්පාදනය කරගන්නට යෙදුණා. එහෙමනම් භාග්‍යවතුන් වහන්සේ කියලා දුන්න විදිහටම ඊළඟට ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ මේ කුසල කර්මය සම්පූර්ණ කරගන්නේ. අනීවරණ කියන සූත්‍රය අපේ භාග්‍යවතුන් වහන්සේ කියලා දුන්නා.
මහත් වූ බලාපොරොත්තුවක් තියෙන්න ඕනි. මොකක්ද ඒ බලාපොරොත්තුව? මා මේ ශ්‍රවණය කරන සද්ධර්ම දේශනාව තුළින් මාගේ සිතේ පවතින පංච නීවරණ ධර්මයන් යටපත් වේවා. ඒ වෙනුවට සප්ත බෝධ්‍යංග ආදී ධර්මයන් වඩා දියුණු වේවා. මේ අති ශ්‍රේෂ්ඨ සද්ධර්ම දේශනාව අතරතුරදීම මාහට අති උතුම් වූ මාර්ගඵලයක් අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තවම ධර්ම ශ්‍රවණය කරන්ට ඕන යන බව භාග්‍යවතුන් වහන්සේ අපට කියලා දුන්නා. එහෙමනම් බුදු පියාණන් වහන්සේ කියලා දුන්න විදිහටම ධර්ම ශ්‍රවණය කරමු. මේ සද්ධර්ම දේශනාව ඔබ මායතුළු අපි හැම දිනාටම ඊ타ත්ම ඉක්මන් භවයක් තුළදීම ඊ타ත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය ධර්ම අවබෝධයෙන් සැනසීම උදෙසාම පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරගනිමු. පින්තුනි, අද ධර්ම දේශනාව සඳහා මාතෘකා කරගන්නට යෙදුනේ අපේ භාග්‍යවතුන් වහන්සේගේ තවත් එක් ශ්‍රී මුඛ දේශනාවක්. අපේ භාග්‍යවතුන් වහන්සේ අපට කියලා දෙනවා අයසාව මලං සමුට්ඨිතං තදුට්ඨාය තමේව කාදති එවං අති දෝනචාරීනං සකම්මම්හි නයන්ති දුග්ගතින් ති කියලා අපේ භාග්‍යවතුන් වහන්සේ සතරපද ගාථාවක් අපිට කියලා දෙනවා. මේ ගාථා රත්නේ සරල අදහස අපි ටිකක් දැනගනිමු. අපේ භාග්‍යවතුන් වහන්සේ අපිට කියලා දෙනවා යකඩෙන් හටගන්නා මලකඩ යකඩේම කාලා දානවා. අපි ගිහිල්ලා යකඩයක් අවුවටයි වැස්සටයි තෙමෙන්නයි වේලෙන්නයි සීතල වෙන්නයි ඔක්කොම වෙන්නේ තිබ්බහම මොකද වෙන්නේ? හොඳ යකඩයක් නමුත් මලකඩ කනවා. ඒ මලකඩ වෙන කොහෙන්වත් ඉපදෙන්නේවද? නෑ, මලකඩ උපදින්නේ යකඩේ තුලින්මයි. එහෙනම් සඳහන් කරනවා යකඩයෙන් හටගන්නා මලකඩ ඒ යකඩයම කාලා විනාශ කරලා දානවා. අන්න ඒ වගේ සිව්පසේ ප්‍රත්‍යවේක්ෂා නොකොට වළඳන මහණහු ආශාවෙන් යටපත් කරනු ලබන්නේ ඒ අකුසල් බලයෙන් දුගතියට යන්නේ කියලා අපේ භාග්‍යවතුන් වහන්සේ අපට කියලා දුන්නා. එහෙමනම් සඳහන් කරනවා ස්වාමින් වහන්සේ නමක් අරමුණු කරගෙනයි මේ ධර්ම දේශනාව භාග්‍යවතුන් වහන්සේ සිද්ධ කරන්නේ. ස්වාමින් වහන්සේ නමක් අරමුණු කරගෙන සිද්ධ කරන මේ දේශනාව අපිටත් වැදගත් වෙනවා. අපිට ඒ විදිහටම අපිට වැදගත් වෙනවා. අපේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා සියලුම ස්වාමින් වහන්සේලාට ශ්‍රද්ධාවන්ත ගිහි ජනතාව ශ්‍රද්ධාවන්තයන් විසින් ස්වාමින් වහන්සේලාට කැපසරු විදියට සකසන ලද චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස මේ සිව් පසේ පූජා කරනවා. එහෙම පූජා කරපුවාම ස්වාමින් වහන්සේට ඕන විදිහට මේ පිළිගන්න පුළුවන් කියන එකද මේ සඳහන් කරන්නේ. නෑ, අපේ භාග්‍යවතුන් වහන්සේ ස්වාමින් වහන්සේලාට විනීති පවර්ලයි තියෙන්නේ. සඳහන් කරනවා යම්කිසි ශ්‍රද්ධා සම්පන්නෙක් පූජා කරන දෙයක් තිබෙත්තොත් භික්ෂූන් වහන්සේලා ප්‍රත්‍යවේක්ෂා කරලා ඒව පිළිගන්න ඕනේ, වළඳන්න ඕනේ. උදාහරණයකට ගත්තොත් අපි හිතමුකෝ යම් කෙනෙක් ස්වාමින් වහන්සේ නමකට පූජා කරනවා පිණ්ඩපාතේ. එහෙම නැතිනම් දානේ. ස්වාමින් වහන්සේක පිළිගන්න ඕනේ කොහොමද? ප්‍රත්‍යවේක්ෂා කරලා. මොකද්ද මේ ප්‍රත්‍යවේක්ෂාව කියන්නේ? පටිසංකා යෝනිසෝ පිණ්ඩපාතං පටිසේවාමි නේව දවායන මදායන මණ්ඩනායන විභූෂනාය කියලා මේ විදිහට ප්‍රත්‍යවේක්ෂා කරනවා.
ඒක සරල සිංහල අදහස අපේ පින්නතුන්ට කිව්වොත් මම මේ දානි ටික වළඳන්නේ මගේ ශරීරයේ ලස්සන කරගන්නවත් මගේ ශරීරය හොඳට හැඩහුරුකම්කමකින් යුක්තව සම්පූර්ණ කරන්නත් ලස්සන වෙන්නත් මේ සැපයෙන් ආඩ්‍ය වෙන්නත් නෙවෙයි මේ දාන ටික මං වළඳන්නේ මොකටද? සසරින් ඈතර වෙන්න යන ගමනේ මගේ මේ පණකෙන්ද රැකගන්න විතරයි මම මේ දාන ටික වළඳන්නේ. ඒ විදිහට දාන ටික වළඳනකොට ගිලම්පස ටික වළඳනකොට චීවර සේනාසන පිළිගන්නකොට එහෙමයි පිළිගන්නේ. එහෙනම් චීවරයක් පිළිගන්නකොටත් ඒ විදිහටම මම මේ වස්ත්‍ර අඳින්නේ මේ ගත මේ වස්ත්‍රයේ චීවරයේ දරාගන්නේ ලස්සන වෙන්න හිම නෙවෙයි. මේ ශාරීරියේ පිරිසිදුවට තියාගන්න ඕන නිසා ඒ වගේම මැසිමදුරු කරදර ඕදුරු ආදියෙන් බේරෙන්න ඕන නිසා මේ සිරුර ආරක්ෂා කරගන්න ඕන නිසායි මම මේ චීවර ඇඟ දරන්නේ. මේ විදිහට ප්‍රත්‍යවේක්ෂා කරන්න ඕනි කියන එක සඳහන් කළා. එහෙම ප්‍රත්‍යවේක්ෂා කරන්නේ නැතිව පිළි අරගත්තොත් නිරන්තරයෙන්ම සිහිය මංමුලා වුණ ගමන් අපිට මොකද වෙන්නේ? අපි ඒවට අහු වෙනවා. කොහොමද අහු වෙන්නේ? මේවා මටමයි දෙන්නේ. මේ මගේ ඇඳුම් මේ මටමයි කැම වීම ලැහැත්ති කරලා තියෙන්නේ. දැන් කැම බීම කන්න යනකොටත් අපිට හිතෙනවා අම්මා මේ බත් එක බෙදලා තියෙන්නේ මටමයි. එහෙනම් මේ බත් එක මං කනවා. කනකොට මට ඇඹුල් රස, පැණි රස, මිරිස් රස මේ සියල්ලම වගේ දිවට හොඳට මම දන්නගන්නේ නැද්ද? දන්න ගන්නවා. හැබැයි රස තණ්හාව අපේ මේ මුළු ශරීරයේ පුරාම පැතුරුනහම මොකද වෙන්නේ? අපි දන්නේවත් නැතුව මේවට අහු වෙලා. ඒකයි සඳහන් කරන්නේ ස්වාමීන් වහන්සේලාට විශේෂයෙන් සිහිය උපද්දව ගන්න ඕන නිසා හැම වෙලෙම සිහිය තියා ගන්න ඕන නිසායි මම මේ සසරින් එතර වෙන්න යන ගමනක් තියෙන්නේ. මේකේ තණ්හාව ප්‍රගුණ කරන්න නෙවෙයි යෝනේ ප්‍රතික්ෂේප කරන්නයි යෝනේ. ඒ නිසා ප්‍රත්‍යවේක්ෂා කරලා වළඳන්න ඕනි කියන කාරණාව බොහොම ගැඹුරින් තවත් දිගින් දිගට භාග්‍යවතුන් වහන්සේ නම් සඳහන් කළා අපට. මේ බොහොම කෙටියෙන් අපේ පින්නතුන්ට තේරුම් ගන්න පුංචි කාරණා ටිකක් මේ කියලා දුන්නේ. ඊළඟට සඳහන් කරනවා අපේ භාග්‍යවතුන් වහන්සේ ප්‍රත්‍යවේක්ෂා නොකොට වළඳන මහණහු ආශාවන් වලින් යටපත් වනු ලබන්නේ ඒ අකුසල් බලයෙන් කොහෙද යන්නේ? දුගතිය උප්පත්තිය ලැබෙනවා. එහෙනම් එතනින් විශේෂ කාරණාවක් විශේෂයෙන් සඳහන් කරනවා පැවිදි වෙන එක පහසුයිද? නෑ, ඒක පහසු නෑ. පැවිදි වෙලා සිල් රකින්න එක තව පහසුයිද? නෑ, ඒක පහසු නෑ. ඒක අති දුෂ්කරයි. හැබැයි සසර තරම් දුෂ්කරයිද? සසරේ ඇවිදින එක තරම් නම් දුෂ්කර නෑ. පැවිද්ද කියලා කියන්නේ මේ ලෝකේ අපිට ඔබට මට ලබා ගන්න පුළුවන් අති ශ්‍රේෂ්ඨම ඵලෙ පිණිතුනි. අපේ භාග්‍යතුන් වහන්සේ මේ ගාථා රත්නයෙන් ධර්මයේ දේශනා කළේ තිස්ස කියන ස්වාමින් වහන්සේ නමක් අරමුණු කරගෙන. අපේ භාග්‍යතුන් වහන්සේගෙන් බණ අහලා පැහැදිලා අපේ භාග්‍යතුන් වහන්සේගෙන් පැවිද්ද අරගෙන ලෞතර සම්මා සම්බුද්ධ ශාසනය උපසම්පදාවත් ලබා ගත්තා. හැමතැනම උන්වහන්සේ ප්‍රසිද්ධ වුණේ තිස්ස ස්වාමින් වහන්සේ කියලා. සඳහන් කරනවා මේ තිස්ස ස්වාමින් වහන්සේට යම් දවසක එක පිරිසක් පූජා කරනවා ඊටම වටිනා කියන වස්ත්‍රයක්. අටරියන් කියලා සඳහන් කරනවා. අටරියන් වස්ත්‍රයක්. ඒ කාලේ ඉතින් හරිම චීවරයක් පූජා කරනවා කියන එක හොයාගන්න හරි දුර්ලභයි. අනිත් එක මෙහෙම වස්ත්‍රයක් හම්බුනහම ස්වාමින් වහන්සේලා ඉදිරියේදී චීවර කරගන්න තියාගන්නවා. ඉතින් මේ ස්වාමින් වහන්සේත් ඉදිරියේදී චීවරයක් මහගන්න ඕනි කියලා මේ අටරියන් වස්ත්‍රය බොහොම පරිස්සමෙන් තියාගෙන ගිහින් තමන්ගේ නැගණිය ළඟට ගිහින් කිව්වා සහෝදරිය ළඟට ගිහින් කිව්වා සහෝදරියේ මන් නැවත මේ වස්ත්‍රය ඉල්ලනකම් ඔබ ළඟ මේ වස්ත්‍රය තියාගන්නේ. එහෙම කිව්වහම නැගණිය මේක තියාගත්තා. නැගණිය පස්සේ කල්පනා කරනවා මෙහෙම වස්ත්‍රයක්
පැවිදි වෙච්ච අයට වටින්නේ නැහැ. ඒ නිසා මේ වස්ත්‍රය මගේ ප්‍රයෝජනෙට ගන්නවා කියලා හිතේ තියාගෙන මොකද කරන්නේ? නැගෙනිය ඒක කපලා ඊට පස්සේ වංගෙඩියකට දාලා කොටනවා. වංගෙඩියකට දාලා කොටලා ඊට පස්සේ පොළලා ඊට පස්සේ වැටියක් වගේ හදාගෙන ඊළඟට සඳහන් කරනවා හීන් නූලක් වෙන විදිහට අඹරලා සලුවක් හදාගත්තා කියලා. මොකද ඒ බලාපොරොත්තුනේ නෑ ළඟදිම ඇවිල්ලා මගෙන් මේ වස්ත්‍රය ඉල්ලයි කියලා. ඉතින් සඳහන් කරනවා ටික දවසක් යනකොට මේ ස්වාමින් වහන්සේ තිස්ස ස්වාමින් වහන්සේ සිවුරු මහන්න පුළුවන් ස්වාමින් වහන්සේලා කීපනමක් සමග එකතු පාදා වෙලා එකතු වෙලා සහෝදරිය ළඟට ඇවිල්ලා අහනවා සහෝදරියේ මං අර තේල තියන්න කියලා දුන්න වස්ත්‍රය දැම්මට දෙන්න. එමෙ කියනවා. එතකොට සඳහන් කරනවා හොඳයි කියලා වෙනත් වස්ත්‍රයක් ගෙනල්ලා දෙනවා. ඒ වස්ත්‍රයේ නවරියන් කියලා සඳහන් කරනවා. තිස්ස ස්වාමින් වහන්සේ මේක දිගහැරලා බලනකොට මේකෙත් පමණට වඩා ලොකුවට විශාලව තියෙනවා. ඒ වෙලේ කියනවා සහෝදරියේ මම දුන්න වස්ත්‍රය එහෙම නෙවෙයි මේ වස්ත්‍රය. ඒ නිසා මට මන් දුන්න වස්ත්‍රය දෙන්න. මේ වස්ත්‍රය මට එපා. ඇයත් පෙරත්ත කරනවා නෑ නෑ ස්වාමීනි මේ වස්ත්‍රය ඔබ වහන්සේ අරගන්න කියලා. නමුත් ස්වාමීන් වහන්සේ ගන්නෑ. පස්සේ ආයෙ කරුණු කාරණා කියලා දෙනවා ස්වාමීනි මම ඒකෙන් සලුවක් හදාගත්තා. ඒ වෙනුවට මම ඔබ වහන්සේට මේ වස්ත්‍රය අරගෙන ඇවිල්ලා දෙන්නේ කියලා. මෙහෙම කරුණු කාරණා සඳහන් කරපුවාම ස්වාමීන් වහන්සේ මේ වස්ත්‍රය අරගත්තා. අරගෙන ගිහිල්ලා කඩ කපලා මේ චීවරයෙන් මේ රෙදිකඩින් සිවුරක් මහගත්තා. සිවුර මහනුකට ඉතින් ස්වාමීන් වහන්සේට බොහෝම ආසාවක් ඉපදිලා තිබුණා මේ චීවරය මට පොරවන්න ඕනෙමයි කියලා. ඉතින් ස්වාමීන් වහන්සේ මේ චීවරය පොරවන්න දවස එනකම් බලාගෙන හිටියේ. දැන් චීවරය මහලා ඔක්කොම කරලා සිවුරු දාන තැනින් ගිහිල්ලා දාලා හෙට මම මේ චීවරය පොරවනවා කියලායි ස්වාමීන් වහන්සේ හිටියේ. වෙනතුනි මැරෙන්න කාලය ආපුවාම අපි කියන්නේ හරියට උදාහරණකින් සඳහන් කරනවා පණනම් මේ තනාග තියෙන පිරිබින්දුවක් වගේ කියලා. අපි දන්නවද අපේ ජීවිතේ කොයි වෙලේ ඔබට මර නැති වෙයිද කියලා? අපි දන්නේ නැහැ. කොයි වෙලේ මැරෙන්න වෙයිද කියලා අපි දන්නේ නැහැ. සඳහන් කරනවා මේ චීවරයේ ස්වාමින් වහන්සේ සිවුරු දාන තැනින් තියලා ස්වාමින් වහන්සේ එදා රාත්‍රියේ බොහොම සතුටින් යුක්තව නිදි ඇඳට යනවා. සතපෙනකොට සඳහන් කරනවා දවල් ආහාර වේල වළඳපු එකේ යම් වැරදීමක් සිදු වෙලා උදරාබාධයක් නිසා ස්වාමින් වහන්සේ අපවත් වෙනවා කියලා. එහෙනම් හිතාගන්න පුළුවන්ද මේ මරණය කියන එක කොයි වෙලාවෙ අපි ළඟට එයිද කියලා? හිතාගන්න බෑ. ස්වාමින් වහන්සේ කලුරිය කළා අපවත් වුණා. නැගිනියට මේක ආරංචි වෙන වෙලාවේ නැගිනිය ඇවිත් අනේ මගේ සහෝදරයයි පැවිදි වෙලා නමුත් අපවත් වුණා නේ කියලා අඬලා කටයුතු සිද්ධ කළා. ස්වාමින් වහන්සේගේ අපවත් වීමේ කටයුතු පාංශු කොළමේ කටයුතු වෙනත් උපස්ථායකෙක් මේ ස්වාමින් වහන්සේට නැහැ. ඒ නිසා අනිත් ස්වාමින් වහන්සේලා ඇවිල්ලා මේ ස්වාමින් වහන්සේට අයිති වෙලා තියෙන දේවල් අරගන්න හැදුවා. ඒක තමයි මේ ශාසනයේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ තියෙන දෙයක්. මේ අන්තේවාසිකෙක් නැතිනම් අනිත් භික්ෂුන් වහන්සේලාට ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. හොරෙන් ගන්න එහෙම ආව හැම නෙවෙයි මේ සඳහන් කරනවා. භාග්‍යවතුන් වහන්සේ ආනන්ද ස්වාමින් වහන්සේට කතා කළා කියනවා ආනන්දේ තිස්සගේ චීවරය දින 7ක් යනතුරු කාටවත්ම ගන්න එපා කියලා කියන්නේ කියලා. ඒක අහලා කිසිම භික්ෂුන් වහන්සේ නමක් භාග්‍යවතුන් වහන්සේට අකීකරු වෙනවද? භාග්‍යවතුන් වහන්සේ සරණ ගිහපු අය නෑ. භාග්‍යවතුන් වහන්සේට අකීකරු වෙන්නේ නෑ. එහෙනම් බුදු පියාණන් වහන්සේ දේශනා කළේ මොකද්ද? ඒක ඒ විදිහටම පිළිගන්නවා සහ පිළිපදිනවා. කවදාකවත් අකීකරු වෙන්නේ නෑ. සඳහන් කරනවා ස්වාමින් වහන්සේලා මේක ගත්තේ නෑ. දින 7ක් ඉක්මලා ගියපුවාම 8 වෙනි දවසේ භාග්‍යවතුන් වහන්සේ මේ චීවර ගන්න අනුමත කළා. ආන්ගේ වෙලාවේ
අර අපවත් තුන ස්වාමින් වහන්සේගේ මේ හොඳ ලස්සනට මහපු පිළිවෙලකට මහපු මේ චීවරේ ස්වාමින් වහන්සේලා අරගත්තා. නමුත් ස්වාමින් වහන්සේලා අතර කතාවක් ඇති වුණා. එවත්නි ඇයි අපේ භාග්‍යවතුන් වහන්සේ දින 7ක් යනකම් අපිට මේ චීවර ගන්න එපා කියලා කිව්වේ කියලා. මෙහෙම කතාවක් සිද්ධ වෙන කාරණාව භාග්‍යවතුන් වහන්සේ නුවණින් දැක්කා. ධම්සභාවට ඇවිල්ලා ඇහුවා මහණෙනි මං ඉන්න කලින් මොකද්ද කතා කර කර හිටියේ? ස්වාමීනි ඔබ වහන්සේ දින 7ක් යන්න කලින් සිවුරු ගන්න එක අපිට එපා කියලා කිව්වා. 8 වෙනි දවසේ අපිට ගන්න කියලා කිව්වා. ස්වාමීනි මේකට හේතු නම් කවරේද? මොනවාරි හේතුවක් තියෙනවද අප පියාණන් වහන්සේ කියලා ඇහුවා. ආන්ගේ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ පිළිවදන් දෙනවා. මහණෙනි සිවුරට තිබුණ තණ්හාව නිසා මේ භික්ෂුවේ කලුරිය කරලා ගියේ. කලුරිය කළා. කලුරිය කරනකොට අපවත් වෙනකොට සිවුර පිළිබඳව දැඩි ඇල්මකින් තමයි කලුරිය කළේ. ඒ නිසා ඉනිකුණෙක් වෙලා ඉපදිලා ඉන්නවා ඕන් ඔය චීවරේ වාටියක. මහණෙනි ඒ සත්‍යයව ඒ ඉනිකුණව මන් දැක්කා. මහණෙනි ඒ දින 7 ඇතුළත ඒ ඉනිකුණා කලුරිය කරනවා. නමුත් ඉතින් කලුරිය කරන්න කලින් ඒ චීවරයේ ඉනිකුණා ජීවතුන් අතර ඉන්නකොට ඔයගොල්ලෝ ගන්න ගියොත් එහෙම ඒ ඉනිකුණා ඒ චීවරේ පුරාම දූදු ඔයගොල්ලන්ට ක්‍රෝධ කරන්න ඉඩ තියෙනවා. කොහොමද ක්‍රෝධ කරන්නේ? මගේ චීවරය මට අයිති දේ මගේ වස්ත්‍රය මේ එක එක අය අරගන්නව දෙන්නේ නැහැ කියලා ක්‍රෝධ සහිත සිතවිල්ලක් ඇති කරගන්නවා. එහෙනම් සිවුර පිළිබඳව තණ්හාව නිසා ද්වේෂයක් ඇති කරගන්නවා. ආන්වේ ද්වේෂය ඇති කරගත්තයින් පස්සේ ඒ භික්ෂුව ඒ නිකුණා එතනින් නිරේ තමයි දුගතිය තමයි උප්පත්ති ලැබන්නේ. දින 7කින් ඔහු කලුරිය කරනවා. කලුරිය කරලා දෙවියන් අතර ඉපදෙනවා. ඒකයි මං 8 වෙනි දවසේ අයිතිකාරයෙක් නැති ඒ වස්ත්‍රය ඔබට ගන්න කියලා මං අනුදැන වැදෙරුවේ කියලා. අපේ භාග්‍යවතුන් වහන්සේ සඳහන් කළා. එහෙනම් පින්තුනි ජීවිතේ හිතලා බලන්න තණ්හාව කියන එක කොයි තරම් භයානක දෙයක්ද කියලා. බැරි වෙලාවත් ඒ ඉනිකුණා තවත් කෙනෙකුට ක්‍රෝධ කරා නම් තණ්හාව නිසා මොකද ඇති වෙන්නේ? ලෝභය නිසා ඇති වෙන්නේ ද්වේෂය ඇති වෙනවා. ලෝභය කියන්නේ මොකද්ද? රාගයනේ. තණ්හාව නිසා ඇති වෙන්නේ ඊළඟට මොකද්ද? ද්වේෂය හට ගන්නවා. උදාහරණයක් සඳහන් කළොත් මෙහෙම අපි පින්නතුන් මෙහෙම හිතන්නකෝ. ඉන්න ඔයගොල්ලන්ට හරි ආදරෙයි ඔයගොල්ලෝ දරුවන්ට. එහෙම නේද? දරුවන්ට ආදරෙයි. දරුවෝ වැරදි වැඩ කරනකොට දරුවන්ට ඕන තරම් සමාව දෙනවා. හැබැයි සියවතාවක් විතර දරුවන්ට වැරදි වැඩේ එකම වැරද්ද කරන්න දෙනවද? නෑ. කියන දේ අහන්නෙම නැතිනම් බැරිම තැන නම් බැනලා හරි හිත රිදවනවා. දෙමව්පියෝ. එහෙම බැනලා හරි හිත රිදවපුවාම ඒකත් අහන්නෙම නැතිනම් කෝටුවක් හරි අරගෙන තලනවා. තලනකොට ඒ දරුවන්ට රිදෙන්නේ නැද්ද? රිදෙනවනේ. දරුවන්ට රිදෙනවා. එතකොට අම්මා තාත්තා තමන්ගේ දරුවට ගහන්නේ ඇයි? දරුවව බේර ගන්න ඕනේ. දරුවා හැදෙන්න ඕනේ. එතකොට දරුවා හැදෙන්න ඕනේ කියලා ගහනකොට දරුවා ආයෙ වැරදි වැඩ නොකරන්න ඕනේ කියලායි ගහන්නේ. එතකොට දරුවට ආදරය නිසා නෙවෙයිද ගහන්නේ? ආදරය නිසානේ ගහන්නේ. ඒකට එහෙනම් ආදරය නිසා මොකක්ද ඇති වුනේ? තණ්හාව නිසා මොකක්ද ඇති වුනේ? ද්වේෂයක් ඇති වුණා. දරුවට ගහන්න පුළුවන් ද හිතේ ද්වේෂයක් නැතිවේ? ද්වේෂයක් නැතුව ගහන්න බෑ. එහෙනම් තණ්හාව නිසා ද්වේෂය හට ගන්නවා. එහෙනම් ඒකයි සඳහන් කරේ මේ රාග, දේශ, මෝහ කියන මේ අකුසල ධර්ම අපි හරියට සසරෙන් එතර වෙන්න නම් ප්‍රගුණ කරන්න ඕනේ. මහණෙනි මේ එනුකුණා මැරිලා ගිහලා නිරේ ඉපදෙන්න මං ඉවර කරගන්නවා අනුකම්පා කළේ නැතිනම් කවුද? අපේ භාග්‍යවතුන් වහන්සේ. එහෙනම් බලන්නකෝ මේ ලෝකින සකල සත්වයින්ටම එච්චර අනුකම්පාවක් කරන්න පුළුවන් තරම් මහා අනුකම්පාවක්
අපේ පියාණන් වහන්සේ ළඟ තියෙනවා. ඒ කාරණාවත් එතන මනාව පැහැදිලි කරලා තියෙනවා. පිරිසිදු සඳහන් කරනවා නමුත් දින 7කින් කලුරිය කරලා දෙවියන් අතර ඉපදෙන්නත් පින තියෙනවා. චීවරේ අර ස්වාමීන් වහන්සේලා අරගෙන බෙදාගත්තා නම් එහෙනම් මොකද වෙන්නේ? ඒ ස්වාමීන් වහන්සේලා පිළිබඳව ක්‍රෝධ කරනවා, වෛර කරනවා. මට අයිති දේ කොහොමද අනිත් අයට ගන්න දෙන්නේ? අපි එහෙම කියන්නේ නැද්ද? අපි එහෙම කියනවා. උදාහරණයකින් සඳහන් කළොත් මම බොහෝම ආදරෙයි මගේ දරුවට. එහෙනම් මං ආදරය කරන දරුවෝ වෙන කෙනෙක් ඇවිල්ලා පිහියකින් ඇල්ල මැරුවොත් එහෙනම් මොකද කරන්නේ? අපි හිතනවාද මේ පූර්ව කර්මයක් පරිසන්දීමක් තමයි මේ වෙන්නේ? මේ සසර දෙයක් මට මේ ලැබුණේ මට කොයිතරම් වේදනාවක්ද මේක මට දරා ගන්න හරි අපහසුයි කියලා ඒක හිතනවට වැඩිය අපි කරන්නේ මොකද්ද? ඇයි නිකරුණේ ඉන්න මගේ දරුවව ඝාතනය කළේ? මගේ දරුවා කාටවත් හිරිහැර කරපු කෙනෙක් නෙවෙයිනේ. ඇයි එහෙම ඝාතනය කළේ? ඒකට සැබෑ පිළිතුරු අපි හොයන්නේ නැතුව අපි මොකද කරන්නේ? ඝාතනය කරපු කෙනාට විරුද්ධව කරන්න පුළුවන් හැම හතුරුකමක්ම අපි කරනවා. අපි සමාජයෙන් ලෝකේනුත් ඉල්ලනවා මගේ දරුවා නිකරුණේ ඉඳපු කෙනෙක්. ඒ නිසා අසාධාරණයි මේක සාධාරණේ මට ඉෂ්ට කරන්න කියලා. අපි එහෙම කියන්නේ නැද්ද? අපි එහෙම කියනවා. හැබැයි සසරේ කරපු කියපු දේවල් නම් අපිට මේ විපාක දෙන්නේ බුද්ධිමත් කෙනා කල්පනා කරනවා කොයි තරම් වේදනාවක්ද මගේ දරුවා පණ පිටින් ඉන්න ඕනකම තියෙද්දි කලුරිය කරන්න යෙදුණා. ඒක මට කොයි තරම් අපහසුයිද දරා ගන්න. හරි අපහසුයි. ඒක දැක හිතන්න ඕනේ මොකද්ද? අර පිහින් යන කෙනාට වෛර කරන එකද? එහෙම නැත්නම් මම ඉක්මනින් සසරින් ගොඩ යන්න ප්‍රාර්ථනා කරන එකද? අපි කල්පනා කරන්න ඕනේ මේ දුක මට දැනෙන්නේ ඇයි? මේ දුක මට දැනෙන්නේ මම ඉපදුණු නිසා. ඒකට මම මේ සසරේ ඉපදි මෙරි යන්නේ ඇයි? තණ්හාව නිසා. එහෙනම් ආන්ගෙම හිතන්න ඕනේ. ඒකනේ සඳහන් කරන්නේ ඒක දෙවි කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ ළඟට ඇවිල්ලා අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ කිංසු ජානේසි පුරිසං කුමකින් නම් මේ මිනිස්සයා මේ ලෝකෙට බිහි වුණාද කියලා යහන්නේ. අපේ භාග්‍යවතුන් වහන්සේ ලබා දෙන පිළිතුරු හරි පුදුමයි. දැන් අපි දන්නවා වෙනත් ආගම්වල සමහර ආගම්වල සඳහන් කරනවා දුහවිල්ලෙන් මිනිසාට පණ දුන්න කියලා. සමහර ආගම්වල සඳහන් කරනවා මේ මහ පොළොවේ තියෙන පස් වලින් මැටි වලින් මේ මිනිසාට පණ දුන්නා කියලා. තවත් ආගම්වල සඳහන් කරනවා සමහර අය විසින් නිර්මාණය කළා කියලා. සමහර තැන්වල සඳහන් කරනවා මහා බ්‍රහ්මයාගෙන් ඉපදුනා කියලා. මේ විදිහට තමයි මේ ලෝකයේ ගොඩක් ආගම්වල සඳහන් කරලා තියෙන්නේ. නමුත් අපේ භාග්‍යවතුන් වහන්සේ ලබා දෙන පිළිතුර මොකද්ද? අපේ භාග්‍යවතුන් වහන්සේ සඳහන් කළේ තණ්හාය ජානේසි පුරුෂං. එහෙනම් මිනිස්සයා කියන කෙනා නිර්මාණය වුණේ කොතනින්ද? තණ්හාව නිසා නිර්මාණය වුණේ කියලා අපේ භාග්‍යවතුන් වහන්සේ අපිට කියලා දුන්නා. තණ්හාව කොයිතරම් භයානකයිද? එදා ධම්සභාවේදී භාග්‍යවතුන් වහන්සේට භික්ෂුන් වහන්සේලා මේක අහගෙන සඳහන් කරනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ තණ්හාව ඊටාම බිහිසුණුයි. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ තණ්හාව කියන්නේ අති භයානක දෙයක් නේ. එහෙම කියනකොට භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරනවා මහණෙනි තණ්හාව සත්වයා හට මහා විපත් සිදු කරනවා. දැන් එහෙනම් ඒක වැරදිද? නෑනේ. වැරදින්නේ නෑ. තණ්හාව සත්වයා හට මහා විපත් සිද්ධ කරේ නැද්ද? මහා විපත් සිද්ධ කළා. උදාහරණයක් වශයෙන් සඳහන් කළොත් මෙහෙම උදාහරණයක්. අසුචි ගොඩක් තියෙනවා. අසුචි කියන්නේ හරි අපිරිසුදු දෙයක් නෙවෙයිද? අපිරිසුදු දෙයක් නේ. අපි පිළිකෙව් කරන පිළිකුල් කරන දෙයක්. අපි ළඟින්වත් යන්න කැමති නෑ යන්න. අපි අහම්බෙන් අසුචි ගොඩක් ළඟින් යනකොට අපි දකිනවා මේ අසුචි ගොඩේ පණුවෙක් ඉන්නවා. අපිට විශාල අනුකම්පාවක් ඉපදිලා අපි මොකද කරන්නේ? ඒ පණුව වරගෙන ඒ අසුචි ගොඩෙන් පැත්තකින් තියෙනවා. අපිට අනුකම්පාවක් ඉපදිලායි. මොකද මේ අසුචි තැවරෙනකොට මේ පණුවටත් අමාරු වෙතිනි අපහසු වෙතිනි කියලා හිතලා අපි එහෙම කරන්න පිරිසිදු වෙන්න යන්නේ කියලා. මේ උදාහරණයක් සඳහන් කරන්නේ.
නමුත් ආයෙ අපි පැත්තකට වෙලා ගිහින් බලාගෙන හිටියොත් මේ පණුව ඇදෙන්නේ කොයි පැත්තටමද? අපි දුරස් කරේ අසුචි වලින්. එතනින් එහාට දුරස් කරපුවාම අසුචි දිහාට ඇදෙනවද? එහෙම නැතිනම් අසුචි වලින් එහාට ඇදෙනවද? නෑ, එයා ඇදෙන්නේ අසුචි තියෙන දිහාටමයි. හරියට තණ්හාව තියෙන අය ආන් ඒ වගේ කියලා සඳහන් කරන්නේ. තණ්හාව අති භයානක දෙයක්. මම මේ සසරේ ඉපදි මෙරි යනකොට මගේ උපත, මගේ ඉපදීම, මං විඳින සියලුම දුක්, මං කියන කරන දුක් අඳෝනාවන්, මගේ හිතේ දැනෙන සියලුම වේදනාවන් මොකක් නිසාද මට දැනෙන්නේ? රාගය නිසා. ඒ කියන්නේ තණ්හාව නිසා. එහෙනම් තණ්හාව නිසායි මට මේ සියල්ල ලැබෙන්නේ. තණ්හාව නිසා මම නිර්යන් වල කොච්චර ඉපදි දුක් විඳද? තණ්හාව නිසා මම කොයිතරම් හතර මහා අපාය වල ඇවිද්දද? තණ්හාව නිසා කොයිතරම් මම මේ සසර දුක් විඳද? එහෙනම් කොයිතරම් මම මේ සසරේ ඇවිද්දද? හිතලා බලන්නකෝ, තාම වෙහෙස දෙන්නේ නැද්ද? දැන් ගොඩාක් දුර දුවගෙන යන කෙනෙකුට යම් දුරක් දුවගෙන යනකොට වෙහෙසක් දැනෙනවා. මං අහන්නේ ආන් ඒ වගේ ඔයත්තන්ට එහෙම වෙහෙස දැනෙලා නැද්ද? වෙහෙස දැයිලා තියෙනවා නම් කල්පනා කරන්න ඕනේ. මේ රාග දේශ මොහ එකතු කිරීම තුලින් මට කොයි තරම් දුකක් දැවුණාද? නිකන් මෙහෙම හිතන්නකෝ. පැත්තකට ගිහිල්ලා ඔයගොල්ලොන්ගේ අත එක පැත්තකට දිගෑරලා බලන්න පුදුම පහසුවක් දැනෙන්නේ. ඒ දිගෑරගෙන ඉන්න අත එහෙමම හිමීට ටික මිටි මොලවන්න පටන් ගන්නනේ. මිටි මොලවන්නේ මොකද වෙන්නේ අපිට? පහසුවක් දැනෙනවද අපහසුවක් දැනෙනවද? අපහසුවක් නේ දැනෙන්නේ. ඒ මිටි මෙලවීම තද්ද කරලා අල්ලගෙන ඉන්න තරමට අපි පැයක් අල්ලගෙන හිටියොත් අපිට පැයක් අල්ලගෙන ඉන්න බෑ. අතත් එක්ක හිරි වැටෙනවා, හරි අමාරුයි. ආන් ඒ වගේ මිටි මොලවන්න හරි අමාරුයි. හැබැයි මේ මිටි මොලවගෙන ඉන්න අත ටිකෙන් ටික අතහරින්න පටන් ගත්තොත් එහෙම අපිට මොකද දැනෙන්නේ? පහසුවක්ද වේදනාවක්ද? පහසුවක් දැනෙන්නේ. එහෙනම් උදාහරණයක් සඳහන් කළේ පිනින්ටි අතහැරීම ප්‍රගුණ කරන්න ඕනේ. අතහරින්නයි අපිට පහසුවක් දැනෙන්නේ. මේ සසරේ අති භයානකකම ස්වාමින් වහන්සේ නමක් තුළින් තමයි මේ සඳහන් කරන්නේ තණ්හාව. ස්වාමින් වහන්සේ නමක් තණ්හාවකට ගැලුණොත් කොහොම වෙයිද? එහෙනම් ගිහි ජීවිත ගත කරන ඔයගොල්ලන්ට කොහොම මේක සසරේ පිහිටයිද? බලන්නකො කොයිතරම් අපි අහු වෙනවද? යාන, වාහන, ඉඩකඩම්, බලය, නම්බුව, කීර්තිය, මේ සියල්ලම අපි තද්ද කරලා ගැට ගහලා වෙලලා බැඳගෙනයි අපි ඉන්නේ. එතකොට මේක අපිට වේදනාවක් නෙවෙයිද? ඉතින් අපි හිතමුකෝ අපේ પરම්පරාවේ ගෞරවය අපි රැක ගන්න ඕනේ. ඉතින් අපි එහෙම හිතනවා. අපි මෙච්චර පරපුරක්, මෙච්චර පැරණි පරපුරක් මේක අපි රැක ගන්න ඕනේ. එහෙම කියලා පුදුම දුක් විඳින්නේ නැද්ද මේ පරපුර රැකගන්නේ? එතකොට පරපුර රැකගන්න තණ්හාවක් තියෙන නිසා නෙවෙයිද පරපුර රැකගන්න යන්නේ? මේක පරපුර රැකගන්න යන්නේ තණ්හාවක් තියෙන නිසා. ඒකට බැරි වෙලාවත් පරපුරේ ඉන්න ළමෙක් ඒ පරපුරට පිටින් ගියොත් එහෙම අපිට ඒ ළමයා පිළිබඳ මොකද්ද ඇති වෙන්නේ? දේශයක් ඇති වෙන්නේ නැන්ද? තරහක් ඇති වෙනවා. අපි කියනවා වැඩිහිටියෝ කියන දේවල්ද ඔය කරන්නේ? අපි කියන දේවල් කනකටවත් ඒගොල්ලෝ ගන්නෙ නැහැ. හරිනම් අපි කියන දේවල් අහන්න ඕනේ. එහෙමයි අපි කියන්නේ. එහෙනම් තණ්හාව කියන්නේ ඊටාම සියුම් දෙයක්. තණ්හාවති භයානකයි. මව නිරේට එක්කයි යන්න පුළුවන්. අටමහ නරකයන්ට මෙක් කරගෙන යන්න පුළුවන්. ඒ නිසා සිව් අපායන් වලට මෙක් කරගෙන යන්න පුළුවන්. මගේ ඉපදීම සකස් කරන්න යාට පුළුවන්කමක් තියෙනවා. ඒකයි සඳහන් කරන්නේ තණ්හාව කියන්නේ අති භයානක දෙයක් කියලා. මෙහෙම සඳහන් කළොත් මාර තජ්ජනී කියලා සූත්‍රයක් තියෙනවා. අපේ භාග්‍යතුන් වහන්සේගේ කාලේ අපේ මුගලන් මහරහතන් වහන්සේට මොහොන දෙන්නට සිදුවෙන අබැද්දියක් අරමුණු කරගෙනයි මේ මාර තජ්ජනී සූත්‍රය දේශනා කරන්නේ. මේ මාර තජ්ජනී සූත්‍ර දේශනාවේ සඳහන් කරනවා මාරයට කරන්න පුළුවන් වැඩ. එක් අවස්ථාවකදී
කාශ්‍යප සම්මා සම්බුදු පියාණන් වහන්සේ කාලේ මාරයා මිනිස්සුන්ට ආවේශ වෙලා මිනිස්සුන්ට පව පුරවනවා. භික්ෂුන් වහන්සේලා පිණ්ඩපාතේ වැඩපුවාම දානි දෙන්නේ මේ හදන්නේ මිනිස්සුන්ටත් පව පුරවලා. ඒකට දානි දෙන්නේ නැති වෙනාම ස්වාමීන් වහන්සේලා මොකද කරන්නේ? මිනිස්සුන්ට මිනිස්සු පිළිබඳව කලකිරීමක් ඇති කරගන්නවා. එතකොට බොහෝ දෙනා සිවුරල්ල යන්නත් පටන් ගන්නවා. ශාසනයේ නැතුව යන්නත් පටන් ගන්නවා. ඒකට ශාසනීය පරිහානියත් ආරම්භ වෙනවා. බලන්නකෝ මායාවේ හැටි. ඒකට මේක භාග්‍යවතුන් වහන්සේ දැක්කා. භික්ෂුන් වහන්සේලා කැඳවලා මතක් කළා මහණෙනි මිනිස්සුන්ට බනින්න එපා. මේක පවිතු මායя කරන වැඩක්. ඒක නිසා ඔබ සිව් දිශාව පිළිබඳව මෛත්‍රියෙන් යුතුව කාලය ගත කරන්නේ. එතකොට මරුවව පරද්දන්න පුළුවන් සිහිය එළඹෙව්වා. මාරය දැනගත්ත භාග්‍යවතුන් වහන්සේ මේක කළා කියලා. ඊළඟ දවසේ ස්වාමින් වහන්සේලා පිණ්ඩපාතේ වඩනකොට වෙනදා පූජා කරනකොටත් වැඩි හොඳට එක එක දේවල් පූජා කරවන්න පටන් ගත්තා. එහෙම පූජා කරන්න පටන් ගත්තාන් පස්සේ ඒකෙන් හැදුවේ මොකද්ද? ස්වාමින් වහන්සේලාව ලාභලෝභී ගිජු කරවල තණ්හාව ඇති කරවලා ස්වාමින් වහන්සේලාව නිවන් දකින මාර්ගය නැති කරවන්නේ. භාග්‍යවතුන් වහන්සේ මේක දැනගෙන සඳහන් කරනවා මහණෙනි අවශ්‍ය ධර්මයට සිව්පසේ අරගෙන ඉතිරි සියල්ල මණිකුත් සේරම උපේක්ෂාවෙන් බැහැර කරන්න අයින් කරන්න කියලා. එහෙනම් ඒ කාරණාව තුලින්ම හිතෙන්නේ නැද්ද භාග්‍යවතුන් වහන්සේගේ සෙනෙහස කොයිතරම්ද කියලා? හරියට වැරදි පාරේ අඩිය තියන්න යනකොටම දරුවා තාත්තා ළඟට ඇවිල්ලා කියනවා පුතේ ඕක නෙමෙයි පාර මේකයි පාර කියලා. එහෙනම් භාග්‍යවතුන් වහන්සේ අපිට සැබෑම පාර අදටත් පෙන්වනවා. එදත් අපිට කියලා දුන්නා. එදා කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ එදා ඒ ශ්‍රාවකයන්ට මේ මාර්ගය පෙන්වුම් කළේ නැතිනම් එදා ඒ ශ්‍රාවකයෝ නිවන් අවබෝධ කරගනීද? නෑ නිවන් අවබෝධ කරගන්නේ. එහෙනම් ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ ලය මණ්ඩලයේ ඉපදලා තියෙන මහා කරුණාව අනන්තයි අප්‍රමාණයි. තණ්හාව ක්ෂය කරන්න උත්සාහ කරන ටික ටික තණ්හාව ක්ෂය කරන්නම් මුලින්ම සම්මා සම්බුදු පියාණන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාව ඇති කරගෙන පටන් ගන්න ටිකින් ටික අතහැරින් ප්‍රගුණ කරන්නේ. ටික ටික අතහරින්න ප්‍රගුණ කරන්න. මහා පරිමාණික එකපාරම අපිට අතරින්න බෑ. එහෙම වුණොත් අපි එහෙම අතහැරියොත් අපිට ලෙඩ රෝග අත දෙන්න පටන් ගන්නවා. මොකද අපි පැත්ත කරලා දුක හිතෙන්න පටන් ගන්නවා. මෙච්චර අතහැරලා මට මොනවද ලැබුණේ කියලා. ඒ නිසා ටික ටික අතහරින්න අතහරින ගමන් හිත ප්‍රගුණ කරන්නේ භාග්‍යවතුන් වහන්සේ මම ඔබ වහන්සේගේ ශිෂ්‍යයා. භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ මගේ පියාණන් වහන්සේ. මම ටික ටික අතහැරින් ප්‍රගුණ කරනවා. මට ආශිර්වාද කරන්න ස්වාමීනි. මට නිර්මල ධර්මයේ කියා දෙන්න ස්වාමීනි. භාග්‍යවතුන් වහන්සේගෙන් එහෙම ඉල්ලන්නේ. එහෙනම් දාන පාරමිතාව ටික ටික ප්‍රගුණ කරන්න පටන් ගත්තොත් තණ්හාව අපේ ජීවිතයෙන් ටික ටික දුරස් කරන්න පුළුවන්. මුළු සසර පුරාවටම තණ්හාව ප්‍රගුණ කරලා තියෙනවා නම් අපිට තණ්හාවමයි පිහිටන්නේ. අපි මුළු සසර පුරාවටම අතහැරීම ප්‍රගුණ කරලා තියෙනවා නම් අපිට පිහිටන්නේ අතහැරීමමයි. අපි මුළු සසර පුරාවටම මෛත්‍රිය ප්‍රගුණ කරලා තියෙනවා නම් අපිට පිහිටන්නේ මෛත්‍රියමයි. අපි මුළු සසර පුරාවටම අනිත් අයට කේලම් කියන්නේ, ඕපදූප කියන්නේ, පරුස වචනයෙන් බයින්නේ, තරහ ගන්නේ, කෝප ගන්නේ මේ දේවල් ප්‍රගුණ කරලා තිබ්බනම් සසර පුරාවටම අපි කරපු කියපු දේවල් ඒ විදිහටම අපිට දායාදයක් විදිහට ඒ විදිහටම අපිට ලැබෙනවා. එහෙනම් වැරදි මගක් තියෙනවා නම් ඒ වැරදි පාර අපි ඛණ්ඩනය කරන්න ඕනේ නැද්ද? අපේ නිවන වෙනුවෙන් අපි කඩන්න ඕනේ. අපේ නිවන වෙනුවෙන් ඒක කඩන්න ඕනේ. ඒ නිසා පාර දන්නවනම් මේක වැරදි මේකයි හරි කියලා ඒ හරි පාර තමයි අපේ භාග්‍යතුන් වහන්සේ අපිට කියලා දුන්නේ. ඒ නිසා සසරේ මේ විදිහට මනුස්ස ලෝකවල ඇවිල්ලා මේ විදිහට ධර්මයට හිතයිශීවන්ත වෙන්නත් නිර්මල පර්යාප්තිය දරන්නත් අහන්නත් වචනින් පුරුදු පුහුණු වන්නත් ඔබත් සසරේ හරියට පුරුදු වෙලා තියෙන නිසායි මේ ජීවිතේදීත් මේ විදිහටම ධර්මයේ ප්‍රගුණ කරන්න ලැබුණේ. ඒ නිසා මේ පුරුදු ඉහළින් ඉහළටම ඉදිරියෙන් ඉදිරියටම අරගෙන ගියොත් අපිට ඉක්මනින්ම සැපසහිත ප්‍රතිපදාවෙන් නිවන් අවබෝධ කරගන්න පුළුවන්. හැබැයි තණ්හාව ප්‍රගුණ කරන්නේද එහෙම නැතිනම් තණ්හාව දුරලන්නේද කියන ප්‍රශ්නෙට පිළිතුරු හොයන්නේ. ඒ තණ්හාව අති විශාල මාතෘකාවක්. අති භයානක මාතෘකාවක්. ධර්ම කාරණා සාකච්ඡා කරන්න තවත් බොහෝම දිගින් දිගට පැය ගණන් දවස් ගණන් මාස ගණන් තියෙන මාතෘකාවක්.
අපේ භාග්‍යවතුන් වහන්සේ පවා මුලින්ම පුරන්න පටන් ගත්ත පාරමිතාව මොකද්ද? දාන පාරමිතාව. ඇයි දාන පාරමිතාව පුරන්න පටන් ගත්තේ? අතහැරීම් ප්‍රගුණ කරන්නේ. කොයි තරම් මේ සංසාරේ අතහැරීම් ප්‍රගුණ කළාද මේ මහෝත්තමයන් වහන්සේ? මහා කල්පාසංඛ්‍ය 20 ලක්ෂ 1 සියලු පාරමිතා 30 ආකාරයකින් සම්පූර්ණ කරලා සම්මා සම්බුද්ධ රාජ්‍ය ලබා ගත්තා. පච්චේක සම්බෝධිය ලබන්නත් අතහැරීම් ප්‍රගුණ කරලා තියෙන්න ඕනි. සම්මා සම්බෝධිය ලබන්නත් අතහැරීම් ප්‍රගුණ කරලා තියෙන්න ඕනි. තුන්තරා බෝධියෙන් අවසාන බෝධිය මහරහත් බෝධිය ලබා ගන්නත් මේ පාරමිතා පුරලා තියෙන්න ඕනි. එහෙනම් හිතෙන්නේ නැද්ද? සංසාරයෙන් ඈතර වෙන්න යන ගමනේ මම තණ්හාව ප්‍රගුණ කරනකොට තණ්හාව විනාශ කරන දානකොට මගේ තණ්හාව මං කොයි තාක් දුරට විනාශ කරලාද? ආන්ගෙම හිතන්නේ. අපේ මහබෝසතාණන් වහන්සේ තමන්ගේ දරුවෝ දෙන්න දන් දෙනකොට ඇස් වලින් එළියට ආවේ කඳුළු නෙවෙයි ලේ කියලායි සඳහන් කරන්නේ. සුමේද තාපස වෙස්සන්තරාත්මේදී. එතකොට හිතලා බලන්නකෝ දරුවෝ දෙන්නගේ පිට දිහා දැකලා එදා ආනන්ද මගේ ඇස් දෙකෙන් එළියට ආවේ කඳුළු නෙවෙයි ආනන්ද ලේ කියලා සඳහන් කළා. නමුත් නැගිටවල මගේ දරුවනේ මගේ දාන පාරමිතාව සම්පූර්ණ කරන්නේ ඔබ වගේ අය කෝටි ගණන් සසරින් එතරටපත් කරන්නයි මම මේ දුක් විඳින්නේ කියලා උන්වහන්සේ කොයි තරම් වීරියක් වැඩුවද? එහෙම තණ්හාව ප්‍රගුණ කරන්නේ ඔයත් හොඳට හුරු පුරුදු වෙන්න ඕනේ. ඒ තරමටම අපිට බැරි වෙයි. නමුත් ටික ටික ප්‍රගුණ කළොත් ඔබට මට නිවන් දකින්නවා කියන එක එච්චර දුර නෑ. ඉතින් මේ ආදී වශයෙන් සඳහන් කරනවා මේ භික්ෂුව දිව්‍ය ලෝකතලයේ පුදුනේ භාග්‍යතුන් වහන්සේගේ අනුකම්පාව නිසා ස්වාමීන් වහන්සේලා දැක්ක මේ තණ්හාව ඇති භයානකකම. ස්වාමීනි ඊ타ම ඉක්මනින් අපි සසරින් අත මිදෙන්න ඕනේ. පිහිටක් සරණක් අපට ලැබිලා තියෙන වෙලාවක භාග්‍යතුන් වහන්සේගේ ආශිර්වාදයෙන් අපි නිවන් දකින්න ඕනේ කියලා එදා ස්වාමීන් වහන්සේලා හිතේ ඇති කරගත්තා. ධර්ම දේශනාව අවසන් කරනකොට අනන්ත ප්‍රමාණ ශ්‍රාවකයන් පිරිසක් සෝවාන් වාර ධර්ම ඵලයේද මාර්ගඵල ධර්මයන්හි පිහිටලා සංසාරයෙන් එතරටපත් වුණා කියලා සඳහන් කරනවා. ඔබ සියලුම දෙනාට තණ්හාව විනාශ කරලා දමලා රාග දේශ මොහ ප්‍රහීන කරලා දාලා වීරයවන්ත වෙලා ප්‍රඥාවන්ත වෙලා සත්පුරුෂවන්ත වෙලා ප්‍රඥාවන්ත නුවණින් යුක්තව ධර්මයේ ප්‍රගුණ කරලා සංසාරයෙන් එතරටපත් වෙන්නේ මගේ භාග්‍යතුන් වහන්සේගේ ආශිර්වාදේ නිරන්තරයෙන් උදාපත් වේවා කියලා ආශිර්වාද කරනවා. මේ උතුම් වූ සද්ධර්ම දේශනාමේ පින්කමේ පින්වන්ත දායකත්වයේ ගොතටුව පදිංචි පින්වත් ස්ටෙලා කීර්තිවංශ මහත්මිය හා නැසී ගිය GW කීර්තිවංශ මහත්මාණන්ගේ දූ දරුවන් වෙන ජානකී කීර්තිවංශ, රෝහිත කීර්තිවංශ, ප්‍රියංග කීර්තිවංශ, මනෝජා කීර්තිවංශ යන මහත්ම මහත්මීන් සහ අසල්වාසීන් ඥාතිවරුන් පින්වත් සත්පුරුෂයන් විසින් උතුම් වරමුණ GW කීර්තිවංශ පියතුමන්ට මේ පින් අනුමෝදන් වේවා. සයිමන් දීරසූරිය පියතුමන්ට මේ සියලුම පින් අනුමෝදන් වේවා. හැරියට් දීරසූරිය මෑණියන්ට මේ සියලුම පින් අනුමෝදන් වේවා. SM කුරේ මෑණියන්ට මේ සියලුම පින් අනුමෝදන් වේවා. ඒ ඇතුළු සියලුම නැසීමිය පරලෝකීය ඥාති වර්ගයා මේ පින් අනුමෝදන් වී ආර්ය ධර්මාවබෝධයෙන් සැනසේවා කියලා පින් අනුමෝදන් කිරීම උතුම් වරමුණක් වශයෙන් හදවතේ තබාගෙන මහානී කුසල කර්මයේ සිද්ධ කරගන්නට යෙදුණා. රත්නත්‍රි ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරනවා. ස්ටෙලා කීර්තිවංශ මෑණියන්ගේ පෙබරවාරි 2 වෙනි දිනට යෙදුන 85 වැනි ජන්මදිනයේ නිමිති කරගෙන ඇයට රත්නත්‍රි ආශිර්වාදයේ උදාපත් වේවා. නිදුක් නිරෝගී චිරජීවනයේ ආයුරාෝග්‍ය සම්පන්නිය උදාපත් වේවා. මෙලෝ ජීවිත සුවපත් කරගන්නත් පරලෝ ජීවිත සුවපත් කරගන්නත් පාරමිතා සම්පූර්ණ කරගෙන ආර්ය වූ අමා මහ නිවනින් සැනසෙන්නේ ඇයට මේ පින් ආශිර්වාදයක් පාරමිතාවක්ම වේවා කියලා රත්නත්‍රි ආශිර්වාදේ ප්‍රාර්ථනා කරනවා. RB දිසානායක පියතුමන්ටත්
PM දිසානායක මෑණියන්ටත් AD මුතුමාල පියාණන්ටත් සියලුම දෙනා ඇතුළු හැම දෙනාටමත් රත්නත්‍රි ආශිර්වාදයේ උදාපත් වේවා. මෙලොව ජීවිත පරලොව දෙලොව ජීවිත සුවපත් වේවා. අමා මහ නිවනින් සැනසීමට රත්නත්‍රි ආශිර්වාදයේ නිරන්තරයෙන් උදාපත් වේවා කියලා අපි හැම දිනාටම ආශිර්වාද කරනවා. පින් අපේක්ෂා කරන සියලුම දිනාටත් පින් අනුමෝදන් වේවා. අතිපූජනීය දරණාගම කුසල ධම්ම මහා ස්වාමින් වහන්සේ ඇතුළු බොරලන්දේ වජිරඥාන මහා ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම යතිවරයන් වහන්සේලාටත් මේ පින් අනුමෝදන් වේවා. බෞද්ධ ආකාර්ය මණ්ඩලයටත් මේ සියලුම පින් අනුමෝදන් වේවා. සම්මාදිට්ඨිගත බ්‍රහ්මරාජයන් වහන්සේලා දිවරාජයන් වහන්සේලා මේ සියලුම පින් අනුමෝදන් වේවා කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම මේ මහානීය කුසල කර්මයේ සිද්ධ කරන ඉෂ්ඨලා කීර්ති වංශ පින්වත් මහත්මිය සහ දුවදරුවන්ටත් රත්නත්‍රි ආශිර්වාදයේ උදාපත් වේවා. අධ්‍යාපන කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම දියුණු පවුණු වේවා. ප්‍රාර්ථනීය බෝධියකින් ධර්මාවබෝධයෙන් සැනසෙන්න මේ පින් කුසල් අනුමෝදන් වේවා කියලා ආශිර්වාද කරනවා. පින් අනුමෝදන් කළ හැම දිනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලුම දෙනාට රත්නත්‍රි ආශිර්වාදයේ උදාපත් වේවා. සද්ධර්ම දේශනාව තුළින් මාරස් කරගත් සියලු පින් මා පැවිදි භූමියට පත් කළ ගුරු දෙගුරුන්ටත් ධර්මාර්ගයේ කියා දුන් පූජනීය කෝරළයාගම සන්තිස්ස මගේ ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම සත්පුරුෂයන්ට මේ පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඊ타ත්ම ඉක්මන් භවයක් තුළදීම ඊ타ත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය ධර්මාවබෝධයෙන් සැනසීමට මේ මහානීය කුසල කර්මයේ ඔබ මායතුළු අපි හැම දිනාටම පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරගනිමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මං පරන්ති. දේවෝ වස්සතු කාලේන සස්ස සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.